මනා ශ්‍රද්ධාවෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොතේ ධර්ම දානයාගේ සහ ධර්ම ශ්‍රවණයේ මහත්ඵල භාවය දන්න මේ සදහැවතුන්ට අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම යොදාගත් සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ සඳහන් වන කොණ්ඩඤ්ඤ කියන සූත්‍ර දේශනාව. සම්මා සම්බුද්ධ ශාසනයේ කොයි තරම්නම් අසිරිමත්ද මේ ශාසනයේ මහා සංගරුවන මොන තරම්නම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව විශේෂයෙන් මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. බොහෝසේ ශ්‍රද්ධාව උපද්දවන මේ සූත්‍රය අපි සාකච්ඡා කරමු. ත්‍රිපිටකයේ සඳහන් වෙන සූත්‍රයක් එය අට කතාවේ විස්තර කරලා තියෙන ප්‍රමාණයක් ඒ දෙකම එකතු කරගෙනයි මම මේ දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංයුක්ත නිකායේහි සඳහන් වන කොණ්ඩඤ්ඤ සූත්‍රය. කොණ්ඩඤ්ඤ කියන නම ඇහෙනකොටම අපේ පින්නතුන්ට මතකයි ඒ කවුද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අති විශිෂ්ටතම තානාන්තරයක් හිමි වෙච්ච මහරහතන් වහන්සේ. ලෞතර සම්මා සම්බුද්ධ ශාසනයේ අති සුවිශේෂී වූ මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ නමින් කොණ්ඩඤ්ඤ. පස්සේ කාලේ හැඳින්නුවේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා. ඒ විදිහේ නමක් උන්වහන්සේට ලැබුණේ. අපේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ පිළිබඳව සතුට ප්‍රකාශ කළා. මහා ප්‍රඥාවන්තයි. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් ලෞතර බුදු වෙන්න අදිෂ්ඨාන කරගෙන ආපු මහ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ නියත විවරණ ලබාගෙන මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ එකක් සමත්‍රින්සත් පාරමිතා පූර්ණේ කරලා මේ ඊශ්වරයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය හොයාගත්තා. තමන් වහන්සේ හොයාගත්තේ ඒ අති උත්තරීතර වූ ධර්මය ඉස්සරලාම කසලපුර පසළොස්වක පෝය දවසේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් මහනෙල් මල් සුවඳ හමමින් මේ ලෝක ධාතුවට දේශනා කරනකොට විශ්වයට මොන වාගේ විපර්යාසයක් වෙන්න ඇද්ද? එදා ධර්ම ශ්‍රවණය කළේ මිනිසුන් හැටියට 5 දෙනෙක්. ආන්ගේ 5 දෙනාගෙන් මෙන්න මේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම වතාවට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන අති උතුම් මහරහත් බෝධිය අත්පත් කරගන්නට යෙදුණා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒ අවබෝධ කරගත් නිසා භාග්‍යතුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නම තිබ්බා. ගෞතම බුද්ධ ශාසනයේ චිර රාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරයි උන්වහන්සේට ලැබුණේ. මේ වාගේ තනතුරක් ලබන්න පින්නතුනි මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ කියලා සඳහන් කරනවා. එයි මේ චිර රාත්‍රඥයි කියලා කියන්නේ. මේ මහරහතන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න තාක්කල් තමන් වහන්සේගේ පාද නමලා නලල් තලයේ බිම තියලා වන්දනා කළා නම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරමයි. මේ ශාසනය පහළ වුණා නම් අසංඛ්‍ය ගණන් මහරහතන් වහන්සේලා ඒ හැම රහතන් වහන්සේ නමක්ම භාග්‍යතුන් වහන්සේට වගේ කොණ්ඩඤ්ඤයන් වහන්සේට වන්දනා කළා. ආන්ගේ තරම් අති ශ්‍රේෂ්ඨ තැනක හිටපු නිසා උන්වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා.
පින්නතුනි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එක දවසක් උන්වහන්සේ වැඩම කළා. ඒ බොහෝ කාලයකට පස්සේ විශේෂයෙන් සඳහන් කරනවා බොහෝ කාලයක් එකී වසර 12ක් 12 වසරක්ම බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැතුව කොණ්ඩඤ්ඤන් වහන්සේ කොහේ වැඩියද කියලා. ඒ කාරණාව විස්තර කරන අට කතාවේ අපේ බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක පිණ්ඩපාතේ වඩින්න එහෙම නැත්නම් වෙන ගමනකට මාර්ගයට අවතීර්ණ වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ සමග වඩින අනික් මහා සංඝරත්නය වස් අනුපිළිවෙලින් තමයි භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් හිටගන්නේ. එහෙමනම් බුදු පියාණන් වහන්සේ ළඟට ඊළඟට හිටගන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ. ඊළඟට වප්ප බද්දිය මහ රහතන් වහන්සේලා. පිළිවෙලින් රහතන් වහන්සේලා වස් පිළිවෙලින් භාග්‍යතුන් වහන්සේගේ පිටුපසින් වැඩම කරන ගමන ආරම්භ කරනවා. ඒ වුණාට ධර්ම දේශනාවක් කරන වෙලාවට උතුම් වූ බුද්ධාසනයේට දෙපසින් විශේෂ ආසන දෙකක් පනවනවා. ඒ ආසන දෙක පනවන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට. උන්වහන්සේලා දෙනමගේ ආසනේ පිටිපස්සෙන් තමයි කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ආසනේ පනවන්නේ. සඳහන් කරනවා සාරිපුත්ත මොග්ගල්ලායන් වහන්සේලා දෙනම මොන තරම් සීල ගුණයෙන් පොහොසත්ද. මහා කල්ප අසංකේයකුත් ලක්ෂය පාරමිතා පුරලා ඉන්නේ මේ අග්‍ර ශ්‍රාවක බෝධිය වෙනුවෙන්. නමුත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉදිරි අසුනේ වාඩි වෙන්න මෙලිකමක් දක්වනවා කියලා. කොණ්ඩඤ්ඤයන් වහන්සේට මේ මහා නාගයන් වහන්සේලා දෙන්න සලකන්නේ මහා බ්‍රහ්මයෙකුට අනික් බ්‍රහ්මයින් කොහොම ගරු කරනවද? සරියුත් මුගලන් දෙනම වහන්සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේට ගරු කරන්නේ එහෙමයි කියලා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට මේ මහා ශ්‍රාවකයන් දෙන්න ඉස්සරහ වැඩ ඉන්න බයයි කියලා කියනවා. මහරහතන් වහන්සේට බයක් නැහැ. මේක මේ ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ කරුණ. හරියට අති භයානක විෂගෝර සර්පයෙක් ළඟ ඉන්න කොයිතරම් බයක් දක්වනවද? කොණ්ඩඤ්ඤයන් වහන්සේ පිටිපස්සේ ඉන්නකොට ඉස්සරහින් ඉන්න මේ දෙන වහන්සේ ඉච්චර බයයි කියලා කියනවා. මහා ගිනි කඳක් ළඟ ඉන්න කොයිතරම් බීතියක් දක්වනවද? කොණ්ඩඤ්ඤයන් වහන්සේ ළඟ ඉන්න සරියුත් මුගලන් දෙනම වහන්සේ ඒ තරම් බීතියක් දක්වනවා කියලා සඳහන් කරනවා. මේක තර්කයට කරුණක් කරගන්න එපා. බීතිය දක්වනවා කියන එක ඒක ධර්ම ගෞරවය. ඒ කාරණාව කොණ්ඩඤ්ඤයන් වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා මට වඩා මහා කල්ප අසංකේයයක් පාරමිතා පූර්ණේ කරලා ඉන්නේ අග්‍ර ශ්‍රාවක බෝධියට එන්නේ. මම මහා කල්ප ලක්ෂ 1යි මේ දින මොහොසේ ලක්ෂ 1 හැරුණාම තවත් මහා කල්ප අසංකේයයක්. නමුත් මම පිටිපස්සේ ඉන්න නිසා ඉදිරියෙන් වාඩි වෙලා ඉන්නේ හුඟක් අපහසුයි. ඒක එහෙම නොවෙන්න ඕනේ. සුදුස්සාට සුදුසු තැන හම්බ වෙන්න ඕනේ. උන්වහන්සේලා අපහසුතාවයට පත් නොකර මම භාග්‍යතුන් වහන්සේගෙන් සමුගන්න ඕනේ. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට දන ගහලා වැඳා. වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසරය ඉල්ලුවා. ස්වාමීනි මට වෙන දුර ප්‍රදේශයකට වැඩම කරන්න අවසර දෙනසේක්වා. මෙහෙම අවසර ඉල්ලන එක හේතුවක් තමයි සරියුත් මුගලන් දෙනම වහන්සේ පත්වන අපහසුතාවය. පින්නතේ තවත් හේතුවක් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදා ගන්න එළඹෙනව නම් යම් තාක් ප්‍රමාණයක් සදහැවතුනි. ඒ ශ්‍රද්ධාවන්තයෝ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ඊතුරු මල් ආදී දේවල් අරගෙන යන්නේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ ළඟට. ඊළඟට උන්වහන්සේ යනවා. භාග්‍යතුන් වහන්සේ නම් මහා කාරුණිකයි. මේ ශාසනයේ මහ රහතන් වහන්සේලාත් මහා කාරුණිකයි. හැබැයි මහා කාරුණිකයි කියලා කීවට භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට සමාන වෙන්න බෑ. අන්න ඒක මෙතන අපූර්වට පැහැදිලි කරනවා. මේ මහ රහතන් වහන්සේලා තමන් වහන්සේ මුණ ගැහෙන්න එන කවටවත් මූණ හංගන්නේ නැහැ. තමන් වහන්සේ ළඟට එනවට අකමැත්ත දක්වන්නේ නැහැ. වචන පිට කරනකොට මූණ අකුල ගන්නෙ නැහැ. බොහෝම ප්‍රියමනාප විදිහට ළඟට එළඹෙන සියලුම දෙනාට ඊටාම වටින මිහිරි වූ දහම් කතාවකින් සංග්‍රහ කරනවා. එහෙම සංග්‍රහ කළා කොණ්ඩඤ්ඤයන් වහන්සේ විවේකයට හරිය කැමතියි කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ ගාවට නම් කෝටි ගණන් ආවත් ඒ සමග පිළිසඳර කතාවේ යෙදෙන්න දහම් දේශනා කරන්න ඒක භාග්‍යතුන් වහන්සේට කරදරයක් නෙමෙයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ මට්ටමේ. නමුත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ හරි කැමති සමාධියෙන් වැඩ ඉන්න. විවේකයෙන් වැඩ ඉන්න. මේ පිරිස හැමදාම මෙහෙම එනකොට ඒ සමාධියට විවේකයට උන්වහන්සේට බාධායි. ආන් ඒකත් සමුවරන් වඩින්න එක හේතුවක්. මේ කරුණුත් භාග්‍යතුන් වහන්සේට දක්වලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන උන්වහන්සේ කොහාටද වැඩම කරන්න තීරණය කරන්නේ? පින්තුනි උන්වහන්සේ වැඩම කරන්නේ හිමාල වනාන්තරයේ සඳහන් කරනවා මන්දාකිනි පොකුණු සමීපයට කියලා. කොහෙද මේ මන්දාකිනි පොකුණ තියෙන්නේ? පින්තුනි ජම්බුද්දීපය. කොයිතරම් විශාලද? සෝවියට් රුසියාවේ ඉඳලා පෘතුගාලය දක්වා පැතිරෙන තනි මහද්වීපය. අද මේක ආසියා යුරෝපා මහද්වීපය කියලා හඳුන්වන්නේ. එදා ජම්බුද්වීපය කියලා කිව්වේ මෙන්න මේ ආසියා යුරෝපා මහද්වීපයටයි. ආන්ගේ මහද්වීපේ තියෙනවා සාමාන්‍ය මිනිසුන්ගේ පියවිය හැට පේන්නේ නැති යොදුන් 500 බැගින් උස මහ කඳු 84000ක් පිහිටලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒක සාමාන්‍ය පියවි මිනිසුන්ගේ ඇහැට පේන්නේ නෑ කියලාම සඳහන් කරනවා. ආන්ගේ පර්වත මස්තකයේ තමයි මේ පර්වත වලට තමයි මේ වැඩම කරන්නේ. මේ සඳහන් කරලවන් මේ පර්වත සමීපයේ පිහිටලා තියෙනවා කියලා සුවිශේෂී වූ පොකුණු මොන වාගේ පොකුණුද පිහිටලා තියෙන්නේ? විශේෂයෙන් සඳහන් කරනවා අපි ඔය කතා කරන අනවතප්ත විල පිහිටලා තියෙන්නේ මෙන්න මේ කඳු අතර කියලා. චද්දන්ත විල පිහිටලා තියෙන්නේ මේ කඳු වල. මන්දාකිනි පොකුණ පිහිටලා තියෙන්නේත් එහි. සීහ පපාත විල, කරණ මුණ්ඩ විල ආදී මේ විල් පිහිටලා තියෙන්නේ මෙන්න මේ කඳු වල. යොදුන් 500ක් මේ කඳු උසයි. මනුස්ස වාසයේ ඉඳලා යොදුන් 200ක් පමණ ඉහළට ගියාම තමයි මේ පොකුණු පිහිටලා තියෙනවා කියලා කියන්නේ. විශේෂයෙන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සමු අරගෙන ජනපදයෙන් ජනපදයට නියංගමින් නියංගමට වැඩම කරමින් බොහෝ දෙනාට අනුකම්පා කරමින් උන්වහන්සේ චද්දන්ත භවනයට වඩිනවා. චද්දන්ත භවන පිහිටලා තියෙන්නේ මේ කඳු මුදුන් වල. කවුද විශේෂයෙන් චද්දන්ත භවන ස්පර්ශ කරනවා කියලා කියන්නේ?
පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා මේ 이르දිමතුන් තමයි චද්දන්ත භවන ස්පර්ශ කරන්නේ. ආන්ගේ චද්දන්ත භවණයට තමයි මහතෙරුන් වහන්සේ මේ වැඩම කරන්නේ. එහාට වැඩම කරාම කවුද එහි ජීවත් වෙන්නේ? සඳහන් කරනවා 이르දිමත් ඇත්තු ජීවත් වෙනවා කියලා. 이르දිමත් ඇත්තු කියලා කියන්නේ ඇත් කුල 10ක් ගැන අපි කතා කරනවා. මේ ඇත් කුල 10 9 වෙනි කුලය උපෝසත කුලය, 10 වෙනි කුලය චද්දන්ත කුලය. මේ ඇත්තු දෙගොල්ලටම අහසින් යන්න පුළුවන්. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන්නේ මේ තිරිසන් ඇත්තු කොහොමද 이르දිමත් වෙන්නේ කියලා. ජාතිය තිරිසන් වුණාට සංසාරේ කොයිතරම් පින් යද්ද, මොනතරම් පින් කරලා තියෙනවද කියන කාරණාව මේ සූත්‍රයෙන් අපිට වැටහෙනවා ඉස්සරහට. එහෙනම් 이르දියෙන් යන්නේ. මේ වාගේ 이르දියෙන් යන ඇත්තු යම් කෙනෙකුට හිමි වෙනවා නම් කොයි වාගේ කෙනෙකුටද පින්නතුනි මේ වාගේ යානාවල් ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. චක්‍රවර්ති මහ රජවරුන්ට තමයි ලැබෙනවා කියලා කියන්නේ. 이르දියෙන් යන ඇත්තු. හත්ති රතනය කියලා පහළ වෙන්නේ මේ 이르දිමත් ඇත්තු. මට හිතෙන්නේ චක්‍රවර්ති මහ රජවරුන්ට ලැබෙන මෙවන් ඇත්රුවන අපේ රටේ පහළ වෙච්ච දුටුගැමුණු නරපතියට ලැබෙන්නේ චක්‍රවර්ති නොවි කොච්චර පින් තියෙන්නේ නැද්ද කියලා. දුටුගැමුණු රජුරවන්ට හිටියා කණ්ඩුල කියලා ඇති. විශේෂයෙන් සඳහන් කරනවා ඒ උපෝසත කුලයේ ඇති කියලා. ඒ පින් මහිමයන් අපිට හිතන්නවත් මනින්නවත් පුළුවන් කමක් නැහැ. මහතෙරුන් වහන්සේ චද්දන්ත භවනට වැඩියහම මේ 이르දිමත් ඇත්තු පුදුම විදිහට සතුටු වුණා. සතුටු වෙලා ඒගොල්ලෝ කතා කළා අපිට මහා පුණ්‍ය ශේෂ්ත්‍රයක් පහළ වුණා. මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. චද්දන්තයන්ට උපෝසතයන්ට එහෙම හිතෙනකොට අපිට ලැබිලා තියෙන අවස්ථාවෙන් මිනිස්සු වෙලා අපි ප්‍රයෝජන නොගන්නේ මොන හේතුව හින්දාද කියලා තමයි අපි හිතන්න ඕනේ. මේගොල්ලන්ට හරි සතුටුයි. සඳහන් කරනවා තමන්ගේ නියපොතු වලින් චංකමන පිරිසිදු කළා කියලා. මොනවද මේ චංකමන කියලා කියන්නේ? සක්මන් මලු. පසේ බුදුරජාණන් වහන්සේලා සක්මන් කරපු සක්මන් මලු මේ චද්දන්ත භවනේ තියෙනවා. මහරහතන් වහන්සේලා 이르දියෙන් වැඩලා සක්මන් කරපු සක්මන් මලු මේ චද්දන්ත භවනේ තියෙනවා. නමුත් බොහෝ කාලෙකින් වඩින නිසා දැන් සක්මන් මලු වල තනකොළ ඇවිල්ලා. තම තමන්ගේ නියපොතු වලින් චංකමන පිරිසිදු කරලා ඉහලින් ඇවිල්ලා වැහිලා තියෙන අතුරු කිලි ඔක්කොම අයින් කරලා මහරහතන් වහන්සේට වාස භවනයක් හදලා දුන්න කියලා සඳහන් කරනවා. වාස භවන හදලා දීලා මේ ඇත්තු 8000ම එකට එකතු වෙලා තමන්ගේ ප්‍රධාන නායක හස්තියත් එක්ක සාකච්ඡා කරනවා. දැන් කොහොමද මහතෙරුන් වහන්සේට අපි උපස්ථාන කරන්නේ? සාකච්ඡාවේදී සඳහන් කරනවා එක එක්කෙනා මෙහෙම කරමු කියලා නම් හිතන්න එපා කියලා. විශේෂයෙන් සඳහන් කරනවා අට කතාවේ එහෙම හිතුවොත් මොනවා වෙයිද මහතෙරුන් වහන්සේට? ඥාතීන් ගොඩාක් ජීවත් වෙන ගමකට වැඩියා වගේ වෙයි කියලා. ඇයි මොකද ඥාතීන් ගොඩාක් ජීවත් වෙන ගමට වැඩියම වෙන්නේ? හැම ඥාතියෙක්ම හිතනවා අද අහවල් ගෙදරින් සංග්‍රහ කරයි. අද අහවල් ගෙදරින් සංග්‍රහ කරයි. අද අහවල්ලු බලයි. අන්තිමට අවසානයේට වෙන්නේ සෝදාගත්ත පාත්‍රයෙන් විතරක් නිහඬ වෙන්නේ. ඒ අරයා සලකයි කිය හිටියා බලහම කවුරුවත් සලකලා නැහැ. දානේ වළඳන්න පාත්‍රයේ සෝදාගත්ත විතරයි ලැබිච්ච දෙයක් නේ. මහා ඇත් රජවරු කියනවා එහෙම වෙලා බෑ. ඒ නිසා දැන් අපි බෙදා ගන්න ඕනේ මහතෙරුන් වහන්සේට සත්කාර කරන්න. හැම ඇතෙකුටම දවසක් තියෙනවා.
ඊට පස්සේ සඳහන් කරනවා මිනිස්සු ගාව නැති අපූර්ව ගුණාංග. ඊට පස්සේ සඳහන් කළා බෙදාගත්තට කමක් නැහැ. අද අහවලාගේ දවස වුණාට කමක් නැහැ. අනික් හැමෝම අද දවස උරුමකාරයාට උදව් කරන්න ඕනේ කියලා. නිහඬ වෙන්න එපා. එයා උපස්ථාන ටික කරන අතරේ එයාට හැමෝම උදව් කරන්න ඕනේ. ඒ හින්දා කවුරුවත් තමන්ගේ අවස්ථාව මග අරගන්න එපා කියලා. ආන් මේ විදිහට තමයි මේ 이르දිමත් ඇත්තු මහතෙරුන් වහන්සේට උපස්ථාන කරන්න පටන් ගත්තේ 12 අවුරුද්දක් පුරාවට. මේ චද්දන්ත භවන සමීපයේ තමයි තියෙන්නේ මන්දාකිනි පොකුණ. පින්නතුනි මේ සූත්‍රයේ මන්දාකිනි පොකුණ ගැන කියනකොට අට කතාවේ විස්තර කරනවා මන්දාකිනි පොකුණ කොයි වගේද කියලා. වර්ග යොදුන් 50ක් විශාලයි කියලා කියන්නේ. වර්ග යොදුන් 50ක් කියලා කියන්නේ යොදුනක් 70ක්ම 10ක් කියලා අරගත්තොත් මේ පොකුණ සතපුම් 5000ක් විශාලයි. ආන්ගේ දෙවන්ත පොකුණේ මැද්දේ තියෙනවා කියලා සඳහන් කරනවා යොදුන් 25ක් දිගින් පළලින් ප්‍රමාණය යටත් පිරිසින් දියසෙබල් කැබැල්ලක්වත් නැහැ කියලා. පලිඟු කැටයක් වගේ සුදු ජල ධාරාවක් විතරයි තියෙන්නේ කියලා. ආන්ගේ යොදුන් 25න් පස්සේ ජලය තියෙන්නේ මිනිස්සුන්ගේ ඉන මට්ටමට විතරයි කියලා කියනවා. බහින්න නාන්න පුළුවන්. ඒ 25න් පස්සේ මේ යොදුන් 5000ක් තරම් මහ දැවැන්ත විල වටේටම තනි කරම සුදු නෙළුම් වලල්ලක් තියෙනවා කියලා කියන්නේ. ඒ නෙළුම් වලල්ල යොදුන් භාගයක් පළලයි කියලා කියනවා. නෙළුම් මල් වලින් පෑහිලා තියෙන බව සඳහන් කරනවා. හැබැයි අපේ නෙළුම් වගේ නෙමෙයි. ඒ නෙළුම් හුඟක් ලොකුයි කියලායි සඳහන් වෙන්නේ. නෙළුම් වලල්ලෙන් පස්සේ සුදු නෙළුම් වලල්ලෙන් පස්සේ තියෙන්නේ රතු නෙළුම් වලල්ල. ඒකත් යොදුන් භාගයක්. රතු නෙළුම් වලල්ලෙන් පස්සේ තියෙනවා කියලා සඳහන් කරනවා සුදු කුමුදු වලල්ල. ඒකත් යොදුන් භාගයක්. ඊට පස්සේ යොදුන් භාගයක් නිල් උපුල් තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ යොදුන් භාගයක් රතු උපුල් තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ යොදුන් භාගයක් දසත සුවඳ පැතිරෙන සුවඳ හැල් වලල්ලක් තියෙනවා කියලා සඳහන් කරනවා. සුවඳ හැල් වනාන්තරයෙන් පස්සේ උක් වනාන්තරයක් තියෙනවා කියලා සඳහන් කරනවා. පොකුණ වටේටම උක් වලල්ල යොදුන් භාගයක් විතර පළලයි. සඳහන් කරනවා හිතන් දෙපා කියලා උක් ගහක් අපේ උක් ගස් වාගේ කියලා. එක උක් ගහක් පුවක් ගහක් තරම් ලොකුයි කියලා කියන්නේ. ඒ උක් වලල්ලෙන් පස්සේ තියෙනවා යොදුන් භාගයක කැකිරි. මෙතන විශේෂයෙන් සඳහන් කරනවා අපි මේ ව්‍යංජනයේට පිළියෙල කරන කැකිරි නෙමෙයි කැකිරි නම් පළතුරු වර්ගයක් කියලා. ඊළඟට තියෙනවා කියන්නේ ලබු. ඊළඟට තියෙනවා කියන්නේ පැණි කොමුඩු. මේ බලලු තුන යොදුන් එකමාරක් වැල් වල හැදෙන පළතුරු වලින් ගැවසීගෙන තියෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා ගෙඩියක් මහ හැලියක් වගේ ලොකු වෙච්ච තනිකරම වරක වනාන්තරයක් තියෙනවා කියලා. ඒ වරක වනාන්තරයේ පිටින් කෙසෙල් වනාන්තරයක් තියෙනවා. විශේෂයෙන් කෙසෙල් ගැන පැහැදිලි කරනවා. එයින් කෙසෙල් ගෙඩි දෙකක් අනුභව කරන්න ගියොත් නම් ඒ පුද්ගලයා වෙහෙසටපත් වෙනවා කියලා. කෙසෙල් ගෙඩියේ තරම් ලොකුයි. කෙසෙල් වනාන්තරයෙන් පස්සේ තියෙන්නේ අඹ, ජම්බු සහ දිවුල් වනාන්තර තුනක්. යොදුන් භාගේ පොකුණ වටේටම තියෙනම වලලු වගේ තියෙනවා. ඊට අමතරව මේ කඳු මුදුන සිසාරා මනුස්ස පරිභෝජනයට ගන්න තවත් නොයෙක් පළතුරු නම් කොච්චරද සඳහන් කරන්නේ අට කතාවේ. ඒ ගැන කතා කරන්න ඕනේ නෑ කියලා. අපි සාමාන්‍යයෙන් කියනා වගේ කතා කරලා වැඩක් නෑ කියනවා වගේ. ඒ තරම්ම පළතුරු වලින් පිරීලා තියෙනවා. මල් පිපෙන කාලෙට විශේෂ කාලයක් නෑ හැමදාමම. නමුත් වැඩියෙන් මල් පිපෙන කාල තියෙන්නේ ඇති. ආන්ගේ මල් පිපෙන කාලෙට ඒ මල් වල රේණු හමන සුළඟින් ඔසවලා ගන්නවා කියලා සඳහන් කරනවා. ඒ ඔසවගත්ත මල් රේණු අරන් ගිහිල්ලා
අර නෙළුම් වලල්ලේ නෙළුම් කොළ මත හලනවා කියලා සඳහන් කරනවා. අපි නෙළුම් කොළ දැකලා තියෙනවා. උපද්‍රවයක් නැති නෙළුම් කොළේ උඩට ගොට්ට වාගේ තියෙනවා. වතුර ටිකක් හැඳිලා තියෙන ඉඩ තියෙනවා. ආන් මේ නෙළුම් කොළේ මුල තියෙන වලවල් වල මේ රේණු එකතු වෙනවා. රාත්‍රියට වැටෙන පින්නෙන් ඒ වලට පිණි එකතු වෙනවා. දවල්ට වැටෙන අවුවෙන් ඒ පිනිදිය පැහැෙනවා කියලා සඳහන් කරන්නේ. එහෙම පැහැෙනකොට අර මල් රේණුත් එක්ක පැහැෙන්නේ ඒ රේණු වල පැණි තියනවා ගොඩක්. ආන්ගේ පිනිදිය අවුවෙන් පැහිලා මේ ලෝකේ තියෙන ප්‍රණීතම පැණි හැදෙනවා කියලා සඳහන් කරනවා. අට කතාවේ සඳහන් කරනවා ලෝකේ තියෙන ප්‍රණීතම පැණි මොනවද කියලා. ලෝකේ තියෙන රසවත්ම පැණි මී පැණි. ඒක ධර්මයේ සඳහන් කරන්නේ එහෙම. නමුත් මෙතන සඳහන් කරනවා රසවත් පැණි මී පැණි තමයි. හැබැයි සාමාන්‍ය මී පැණි වලට වඩා කුද්දක මදු ඊටාම මිහිරි කියලා. මොනවද මේ කුද්දක මදු කියලා කියන්නේ? මී බඳිනකොට අපි දන්නවා සමහර මී හුඹස්වල බෙනවල අපි තියෙන පෙට්ටිවල මී බඳිනවා. තවත් මී වර්ගයක් තියෙනවා ඊට වඩා මැස්ස කුඩයි. නමුත් ඒගොල්ලෝ මී බඳින්නේ අතුවල. ඒ මී වලට අපි කියන්නේ දඬුවැල් බෑ කියලා. ඒවත් ඒ දඬුවැල් බෑ පැණි මී පැණි වලට වඩා මිහිරි කියලා අට කතාවේ සඳහන් කරනවා. ඒ පැණි වලට තමයි කුද්දක මදු කියලා කියන්නේ. දැන් අර නෙළුම් ගොටු වල මොනවද එතකොට හැදෙන්නේ? කුද්දක මදු. පින්නතනි සඳහන් කරනවා මේ ඇත්තු මහ තෙරුන් වහන්සේට උදේට මුව දෝවණේ කරන්න පැන් දත් මැදගන්න දන්ත කාෂ්ඨක අපි කියන්නේ දැහැටි දඬු කියලා. හිමාලයේ තියෙනවා කියලා සඳහන් කරනවා නාගලතා කියලා වැල් වගයක්. ආන්ගේ වැල් වලින් දැහැටි හදනවා. ඒ වැල් හපහම ඒ ඉස්ම වලින් මුඛය පිරිසිදු වෙලා සියලු මුඛ රෝග, විදුරු මස් රෝග සියල්ල දුරු වෙනවා කියලා සඳහන් කරනවා. මේ නාගලතා ආදී දන්ත කාෂ්ඨක සකස් කරලා පෑන් සකස් කරලා තියෙනවා මුවදෝවණේ කරන්න උදේ පාන්දරම. ඊට පස්සේ විවිධ රසවත් ප්‍රණීත පළතුරු අරගෙන ගිහිල්ලා පූජා කරනවා. අර නෙළුම් ගොටු වල එකතු වෙලා තියෙන පැණි ගෙනහිල්ලා පූජා කරනවා. සඳහන් කරනවා නෙළුම් අලයක් නගුල් හිසක් වාගේ ලොකුයි කියලා. ඒ කියන්නේ එහෙනම් අපි මුලින් සඳහන් කළා අපේ මල් වලට වඩා මලුත් ලොකුයි කියලා. නෙළුම් අලයක් නගුල් හිසක් වාගේ ලොකුයි. නගුල් හිසක් වගේ කියනකොට තේරුම් නැත්තම් සඳහන් කරනවා නෙළුම් කොළවල නැට්ට මහ බෙර කඳක් වගේ එක නැට්ටක් ලොකුයි කියලා. නෙළුම් දණ්ඩ. මේකේ පුරුක් තියෙන්න ඇති අට කතාවේ විස්තර කරන හැටියට කඩලා ගත්තාම එක පුරුකක කුඩා භාජනයක් පිරෙන්න තරම් කිරි තිබ්බා කියලා කියනවා. නෙළුම් දඬු වල කිරි තියෙනවා. නමුත් මේ කඩා ගත්තාම එක පුරුකක කුඩා භාජනයක් පිරෙන්න කිරි තියනවා කියලා. අපි පාවිච්චි නොකලට ආහාරයට මේ ඇත්තු මහතෙරුන් වහන්සේට මේ දඬු කඩලා කිරි එකතු කරලා ඒ කිරි ගෙනහිල්ලා පිළිගන්නවා කියලා සඳහන් කරනවා. නෙළුම් ඇට මී පැණි හකුරුයි මිශ්‍ර කරලා ඒ නෙළුම් ඇට පිළිගන්නවා කියලා කියනවා. අර මහා උක් වනාන්තරේ පුවක්ගස් වගේ ලොකුවට තියෙන උග්ගස් කඩාගෙන ගිහිල්ලා පාෂාණ මත තියලා පාදයෙන් තලනවා කියලා සඳහන් කරනවා. තලල ඒ පැණි මිරිකලා පාෂාණ මත ගල් මත තියෙන පොඩි පොඩි වලවල් වලට එකතු කරනවා කියලා කියනවා. එහෙම එකතු කරලා තියහම අවුවට ගල් රත් වෙලා පැණි පැහිලා අර පොඩි පොඩි ගල් වලවල් වල පලිඟු කැට වගේ කිරි ගල් කැට වගේ හකුරු හැදෙනවා කියලා කියනවා. ආන්ගේ හකුරු ගෙනහිල්ලා මහතෙරුන් වහන්සේට පූජා කළා කියලා සඳහන් කරනවා. 12 අවුරුද්දක් මේ චද්දන්තය උන්වහන්සේට උපස්ථාන කරලා තියෙන හැටි.
චද්දන්තයන්ගේ උපස්ථාන සංග්‍රහ ලැබමින් මහතෙරුන් වහන්සේ උපරිම විවේකයක් භුක්ති විඳිමින් උන්වහන්සේ වැඩ සිටියා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. මොකද්ද මේ කාය විවේක කියලා කියන්නේ? අපිට එහෙම විවේකයක් නැහැ. අපි හැම තැනම දුවනවා නොඑක් වැඩ. අපිට එහෙම විවේකයක් ලැබෙන්නේ ජීවිතෙන් සමුගන්න බෑ. චිත්ත විවේක. චිත්ත විවේක කියලා කියන්නේ පංච නීවරණයන්ගෙන් කිසි කරදරයක් නැහැ. මේ හැමතැනම අපි දුවවන්නේ මේ නීවරණ. ඒ නීවරණයන්ගෙන් කරදර නැති නිසා හිතත් බොහොම නිදහස්. උපදි විවේක. උපාදානීය කරගත්ත කිසි දෙයක් නැහැ. ඒ හින්දා පුදුම විවේකයක් තියෙනවා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ මේ විවේකයට හරි කැමතියි. ඒ විවේකය හොයාගෙනයි වැඩි. 12 අවුරුද්දක් ඒ උතුම් විවේක සුවය භුක්ති විඳිමින් චද්දන්තයන්ගේ අප උපස්ථාන ලැබමින් ඔවුන්ට අප්‍රමාණ කුසල් අත්පත් කරවමින් මහතෙරුන් වහන්සේ වැඩ සිටියා. පින්නතුනි සඳහන් කරනවා කේලාස කියලා කඳු මුදුනක් තියෙනවා කියලා. මේ ප්‍රදේශයේ කේලාස කියලා කඳු මුදුනක් තිබ්බා කියලා සඳහන් කරනවා. ඒ කඳු මුදුනේ එක දිව්‍ය පුත්‍රයෙක් වාසය කළා කියලා සඳහන් කරනවා නාගදන්ත කියලා. මහතෙරුන් වහන්සේ ඇතැම් දවසක නාගදන්ත දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය කුටිය ద్వාරයේ ළඟට පිණ්ඩපාතේ වැඩිය කියලා කියනවා. බොහෝම ශ්‍රද්ධාවන්තයි මේ දිව්‍ය පුත්‍රයා ඒ වෙලාවට නෙළුම් මල් වල හැදෙන මීපැණි ගිතෙල් සහ හකුරු යොදලා ජලය එකතු කරන්නේ නැතුව පිළියෙල කරගත්ත කිරිබත් මහතෙරුන් වහන්සේට පූජා කරනවා කියලා කියනවා. නෙළුම් මල් වල හැදෙන පැණි හකුරු සහ ගිතෙල් එකතු කරලා තමයි මේ ප්‍රණීත කිරිබත හදලා තියෙන්නේ. මහතෙරුන් වහන්සේ වැඩි දවසට පූජා කරගන්නවා. ඒ දෙවියට එහෙම කිරිබත් ලැබෙන්නේ මොකක් හින්දාද කියලා විශේෂයෙන් කාරණාව ප්‍රශ්නයක් අහලා විසඳනවා. පෙර කාශ්‍යප බුද්ධ කාලයේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉඳලා අවුරුදු 20000ක් සුවඳ ගිතෙල් වලින් හදලා සලාක බතක් දුන්නා කියලා. හකුරු මීපැණි වෙඬරු යොදලා සුවඳ ගිතෙල් එක්ක මේ සලාක බතක් කියලා කියන්නේ. අපේ විහාරස්ථාන වලට දානය අරගෙන එනකොට දායකයෝ ගේනකොට අපි කියන්නේ peeru දානෙ ගේනවා කියලා. මේ මාසේ පළවෙනිදාට දානෙ තිබ්බ කෙනාට ආයෙ සමහරලාට දානෙ ලැබෙන්නේ ඊළඟ මාසේ පළවෙනිදාට. සමහර තැන්වල මාස 2කට 3කට සැරයක්. සමහර විහාරස්ථාන වල නම් අවුරුද්දකට විතර සැරයක්. දායක පිරිස් හුඟක් ඉන්නවා. ආන් එහෙම දෙන්න දාන තමයි සලාක බත කියලා කියන්නේ. ආන් එහෙම සලාක දානයක් දීලා තියෙනවා අවුරුදු 20000ක්. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ ආයුෂ දිගයි. භාග්‍යතුන් වහන්සේගේ ආයුෂත් අවුරුදු 20000ක්. අවුරුදු 20000ක් සංඝිකව මේ සලාක බත දුන්නා. ආන් ඒ පින නිසා තමයි මේ දිව්‍ය පුත්‍රයාට මේ විදිහට ප්‍රණීත ආහාර ලැබෙන්නේ. ඒව මහතෙරුන් වහන්සේට පූජා කරලා තව බොහෝසේ කුසල් රැස් කරගත්තා. පින්නතුනේ 12 වසක් එහිම වාසය කරලා මහතෙරුන් වහන්සේ එක දවසක් කල්පනා කළා දැන් මට පිරිනිවන් පාන්න කාලය ඇවිල්ලාද කියලා. ආයු සංස්කාර අත්හරින්න දැන් හොඳද කියලා. බලනකොට කාලය හොඳයි. පිරිනිවන් පාන්න කාලය ඇවිල්ලා. ඊට පස්සේ අදිෂ්ඨාන කරලා බැලුවා මා විසින් කොහෙ පිරිනිවන් පාන්නද කියලා. තමන් වහන්සේට වැටහුණේම 12 අවුරුද්දක් තිස්සේ මං වෙනුවෙන් අප්‍රමාණව වෙහෙසෙමින් මහන්සි වෙමින් මට උපස්ථාන කළ මේ චද්දන්තයන් ළඟ මේ චද්දන්ත භවනේම පිරිනිවන් පාන එක තමයි මට හොඳ. එහෙම තීරණය කරලා අපේ බුදු පියාණන් වහන්සේ ළඟට වැඩියා ස්වාමීනි පිරිනිවන් පාන්න අවසරද කියලා අහන්න. පින්නතුනි ආන් ඒ කාරණාවේදී විශේෂ කරුණු කීපයක් එලි කරනවා. උන්වහන්සේ වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න කලින් ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි.
ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ වෙමි. භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩලා භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙලා දන ගහගෙන භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල මුවෙන් සිඹිනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් සූත්‍රයේ මේ කාරණාව අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව භගවතු පාදේසු සිරසා නිපතිත්වා භගවතු පාදානි මුකේනච පරිචුම්බති. ඒ කියන්නේ සිප ගන්නවා කියලා. පානීහිච පරිසම්බාහති. තමන්ගේ අත්ලෙන් මුළු සිරිපා ධාතුවම සම්බාහනය කරනවා. නාමංච සාවීති. නමක් කියනවා. කොණ්ඩඤ්ඤෝ හම් භගවා කොණ්ඩඤ්ඤෝ හං සුගතා සුගතාති යන්නෝනාහං ආයස්මන්තං අඤ්ඤා කොණ්ඩඤ්ඤං භගවතු සම්මුඛා සාරුපාහි ගාතාහි ආදි වශයෙන් සඳහන් කරනවා. මුවෙන් සිඹිනව අත්වලින් පිරිමැද මැද සම්බාහනය කරනවා. මම කවුද කියලා කියනවා. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ. සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ. සඳහන් කරනවා ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා කීවේ නැහැ කියලා. ඇයි කියන්නේ නැත්තේ? ඒ තරම්ම නිහතමානී කෝටි ලක්ෂයක් සක්වලේ ලෞතර භාග්‍යතුන් වහන්සේට විතරක් වන්දනා කරන භාග්‍යතුන් වහන්සේ යම් තරමක් විශ්ව ධාතුවේ ප්‍රසිද්ධද කොණ්ඩඤ්ඤයන් වහන්සේත් ඒ තරම්ම ප්‍රසිද්ධයි. අනික් රහතන් වහන්සේලා එහෙම ප්‍රසිද්ධ නැතුව ඇති. ඒ කොණ්ඩඤ්ඤයන් වහන්සේ විශේෂයෙන් ප්‍රසිද්ධ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ඉස්සරලාම රහතන් වහන්සේ. කවුද මේ ශාසනයේ අසංඛ්‍ය ගණන් මහරහතන් වහන්සේලා අතර මුලින්ම රහත් උනේ කියලා ඇහුවොත් හැමෝම දන්නවා ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ බව. ඒකයි කියේ භාග්‍යතුන් වහන්සේ තරමටම ප්‍රසිද්ධයි කියලා. ආන් ඒ තරම් තානාන්තරයක් තියෙනවා. නමුත් තමන්ගේ නම්බු නාමයෙන් නම් කීවේ නැහැ කියලා සඳහන් කරා. බුදුරජාණන් වහන්සේට එහෙම වන්දනා කරනකොට විශේෂ කරුණු කීපයක් බලාපොරොත්තු වෙනවා. 12 අවුරුද්දකින් පස්සේ භාග්‍යතුන් වහන්සේ දැක්කේ අලුතෙන් ශාසනයට ආපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මේ කවුද කියලා දන්නේ නැහැ. කෙස් සුදු වෙච්ච ඉස්සරහට කුඩු වෙච්ච ගෝපාන ශිවංක කියලා කියන්නේ. ඉස්සරහට නැමිලා කුදු වෙලා කෙස් සුදු වෙච්ච කුදු වෙච්ච භාග්‍යතුන් වහන්සේ ළඟින්ම ඇසුරු කරන මේ මහල්ලා කවුද කියලා කාට හරි හිතුණා. ඒ හිතුන අය නිරය පුරවනවා කියලා කියන්නේ. ආන් එහෙම හිතෙන්න ඉඩ දෙන්නේ නැතුව තමයි මේ කවුද කියලා දැනගන්න ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ වෙමි කියලා කියන්නේ. එතකොට මේ නොදන්න පිරිස දන්නවා එහෙමනම් කෙස් පැහිලා ඉස්සරහට නැමිලා කුදු වෙලා මේ ඇවිල්ලා ළඟම ඇසුරු කරන්නේ මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ තරමටම ප්‍රසිද්ධ වෙච්ච ගෞතම ශාසනයේ මහා ශ්‍රාවකයා කියලා කෙනෙකුට හිතුණා නම් දෝත එකතු කරලා සාදු කියුණා නම් ඔවුන් හැමෝම දෙව්ලොව පුරවනවා කියලා කියන්නේ. ඔවුන්ට මේ අවස්ථාව උදා කරන්නයි එහෙම සඳහන් කළේ. මේ කරුණ තවත් විස්තර නොකලට මේ ශාසනයේ මහා සංඝයා කවුද කියලා තේරුම් ගන්න හොඳ තැනක් නෙවෙයි. වැරදි සිතුවිල්ලක්වත් ඇති කරගත්තොත් ඔහුට ඒක විපාක දෙනවා. තනියම පුද්ගලයෙකුට විතරක් නෙමෙයි ඔහුගේ පරම්පරාවටම විපාක දෙනවා කියලා කියන්නේ. ඔහුගේ ධනස්කන්ධය පවා පිච්චෙනවා කියලා සඳහන් කරන්නේ. ඒකයි මම මුලින් වන්දනාව වෙලාවෙ සිහිපත් කළේ. බනින කෙනාට බනින්නේ නැහැ. ගහන කෙනාට ගහන්නේ නැහැ. රවණ කෙනාට රවන්නේ නැහැ. එකට එක කියන්නේ යන්නේ නැහැ. කාට තමන්ට කවුරු මොනවා කිව්වත් මේ මහා සංඝයා ඉවසනවා. ඒ තරම්ම ගුණයක් තියෙනවා.
ඒ ගුණයට යමෙක්ද විරුද්ධ වෙන්නේ ඒ විරුද්ධ වෙන අයට යහපතක් නොව අයහපතක්ම සිදු වෙනවා. ඒක නිසා ඉවසනව නෙමෙයි. ඒක ඉබේම ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒකයි සඳහන් කරන්නේ ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ කියලා. හැබැයි පින්නතුනි මේ කාරණාව උන්වහන්සේ සඳහන් කරනකොට වංගීස මහරහතන් වහන්සේට හිතෙනවා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ගුණ කීවොත් හොඳයි කියලා. වංගීස මහරහතන් වහන්සේ නැගිට්ටා. නමුත් භාග්‍යතුන් වහන්සේ සමග මහා ශ්‍රාවකයෝ වැඩ ඉන්න වෙලාවේ එකපාරම කතා කරන්න බෑ. ඒ තරම් හික්මුණ බවක් තියෙනවා. ඒ සභාවේ මහා ගරු ගාම්භීර බවක් තිබුණා. සීලවන්තයෝමයි එකතු වෙලා ඉන්නේ. අහසට මහ පොළොවට දරන්න බැරි ಗುಣ කඳන්මයි රැස් වෙලා ඉන්නේ. ඒ හින්දා එකපාර කතා කළේ නෑ. වංගීසයන් වහන්සේ නැගිටලා සිවුරු ගැටවටුව ලෙහලා සිවුර ඒකාංශ කරලා භාග්‍යතුන් වහන්සේ පැත්තට නැමිලා හැරිලා වැඳලා අවසර ඉල්ලනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වැටහුණා ස්වාමීනි වැටහිනවා. ඒ කියන්නේ ස්වාමීනි මම යමක් කියන්නද කියලා. වැටහිච්ච දේ කියන්නද? වංගීස ඔබට වැටහේවා. ඒ කියන්නේ ඔබට වැටහිච්ච දේ එහෙමම කියන්න කියලා. වංගීසයන් වහන්සේ කියනවා බුද්ධානුබුද්ධෝ සෝතේරෝ කොණ්ඩඤ්ඤ තිබ්බනික්කමු ලාභී සුඛ විහාරාණං විවේකාණං අබින්හසු බුද්ධානුබුද්ධෝ සෝතේරෝ. එයි මේ කියන්නේ මේ ශාසනයේ බුදුන් අනුව ගිය මහා තෙරුන් වහන්සේ බුදුන් අනුව ගිය මහා ප්‍රඥාවන්තයන් වහන්සේ. එයි මහා ප්‍රඥාවන්ත කියලා කියන්නේ මහා ප්‍රඥාවක් නොතිබුණා නම් භාග්‍යතුන් වහන්සේ ආර්ය සත්‍ය දේශනා කරනකොට කොහොමද වැටහිලා රහත් වෙන්නේ එකපාරම? බුදුරජාණන් වහන්සේ හැර චතුරාර්ය සත්‍ය වැටහුණ තව කෙනෙක් ඒ කාලේ හිටියේ නෑනේ. එහෙනම් දෙවණියට ඒ ධහම අවබෝධ කරගත්තේ ඒ මහා ප්‍රඥාව තිබුණ නිසාමයි කියලා සඳහන් කරනවා. උන්වහන්සේ ගාථා කීපයක් සඳහන් කරලා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ගුණ කියනවා. කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ගුණ සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ ඒ ගුණ ඒ විදිහටම දකිනවා. ඒ ගුණ භාග්‍යතුන් වහන්සේ දැක්කහම කොණ්ඩඤ්ඤයන් වහන්සේ බොහෝ කාලයකට පසුව භාග්‍යතුන් වහන්සේ ළඟට එළඹිලා වන්දනා කර කර හිටියා. මෙතන සඳහන් කරනවා පින්නතුනි මේ කොණ්ඩඤ්ඤයන් විවේකයට සමාධියට මොනතරම් කැමතිද? යම් ගුණ ධර්මයක් යම් ශ්‍රාවකයෙකු විසින් ලැබිය යුතුද? යමෙකු ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය කරන්නේ නම් ඒ මේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ අප්‍රමාදීව නික්මීමෙන් වගේම මහා ආනුභාවයෙන් යුක්තයි, ත්‍රිවිද්‍යා සහිතයි, ෂඩ් අභිඥා සහිතයි. කොණ්ඩඤ්ඤ නම් භාග්‍යතුන් වහන්සේගේ උරුමය අයිති කරගත් ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ පාද පද්ම වන්දනා කරන්නාහ කියලා වංගීසයන් වහන්සේ සඳහන් කරාම මිනිස්සුන්ගේ දෝත නිකම්ම එකතු වෙලා සාදු කියුණා. ඒ මිනිස්සු කොයිතරම් කුසල් රැස් කරගත්තද? පින්නතනේ භාග්‍යතුන් වහන්සේට වැඳලා අවසර ඉල්ලහම පිරිනවම් පාන්න බුදුරජාණන් වහන්සේ අහනවා කොණ්ඩඤ්ඤ කොහෙද පිරිනවම් පානවද? ස්වාමීනි 12 අවුරුද්දක් තිස්සේ මට උපස්ථාන කරපු 이르දිමත් වූ ඇත්තු 8000ක් ඉන්නවා. ආන්ගේ චද්දන්ත භවනටම ඔවුන්ට අනුග්‍රහ පිණිසත් එක පිරිනිවන් පාන්න මං වඩිනවා. ස්වාමීනි මං පිරිනිවන් පාන්නද කියලා තමයි ඉස්සරලා ඇහුවේ. ස්වාමීනි දැන් පිරිනිවන් පාන්නද? පාන්නද කියලා ප්‍රශ්නයක් අහපුවාම බුදුරජාණන් වහන්සේ එපා කොණ්ඩඤ්ඤ ලෝකයට හිතසුව පිණිස තව අවුරුදු කීපයක් වසර කීපයක් වැඩ ඉන්න කියලා කිව්වොත් වැඩ ඉන්න පුළුවන් හින්දාද මේ ඇහුවේ කියලා අපිට ප්‍රශ්නයක් හිතෙනවා. හැබැවින්ම
භාග්‍යතුන් වහන්සේ පා කීවනම් වැඩේ ඉන්න පුළුවන්. සතර ඊර්දි පාඩම වඩලයි තියෙන්නේ. කොච්චර කාලයක් භාග්‍යතුන් වහන්සේ වැඩේ ඉන්න කියයිද ඒ තාක්කල් වැඩේ ඉන්න පුළුවන්. ඒකයි යහන්නේ ස්වාමීනි පිරිනිවන් පාණ්ඩද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ අවසර දුන්නා. හැබැයි භාග්‍යතුන් වහන්සේට වැඳලා නැගිටිනකොට සුගන්ධ කුටිය ඇතුලේ රැස් වෙලා හිටපු උපාසක උපාසිකාවෝ භික්ෂූන් වහන්සේලා ඒ අයට නම් මුර ගැවුනා කියලා සඳහන් කරනවා. මේ මහා ශ්‍රාවකයා සදහටම අපෙන් සමුගන්න දෙයන්නේ කියලා. දොර ළඟට ගිහිල්ලා ආපහු හැරිලා බලලා උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා. යම් කෙනෙක් ආයු සංස්කාර අරගෙන ඉපදුනා නම් ඒ ආයු සංස්කාර දවසක නැසෙනවමයි. ලෞතර භාග්‍යවතුන් වහන්සේටත් එසේම සාධාරණයි. භාග්‍යවතුන් වහන්සේටත් සාධාරණ නම් අන් අය ගැන කවර කතාවද? හැමෝම ආයු සංස්කාර අරගෙන යාවි. ඒ හැමෝම දවසක මරණයටපත් වෙනවා. එහෙමනම් හැමෝම මැරෙන්න ඉස්සරලා ඒ සංස්කාරයන් පවතින කාලය තුල තමන්ගේ ඊළඟ භවයේ සූපත් කරගන්න කටයුතු කරගන්න එක තම තමන්ට වටි. එහෙම සඳහන් කරලා චද්දන්ත භවනටම වැඩම කළා. වැඩම කරලා මහතෙරුන් වහන්සේ මන්දාකිනි පොකුණට බැහැලා පැන්සැන වුණා. පැන්සැනහිලා සිවුරු පොරවගෙන උතුරු සළුව දරාගෙන තමන් වහන්සේගේ කුටියට වැඩම කරලා තමන් වහන්සේ සැතපෙන යහනේ ඉඳගෙන වැඩ හිටිය කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ පිළිවෙලින් සමාධි සමාපත්තීන්ට සමවැදිලා අරුණ උදා වෙන මොහොත එනකොට සදහටම මේ සංසාරයෙන් සමු අරගෙන යන්න ගියා. උන්වහන්සේ බලාපොරොත්තු වුණ උතුම් වූ මංගල්‍ය උන්වහන්සේ සාක්ෂාත් කරගත්තා. එයි ඒක මංගල්‍යයක් වෙන්නේ. මහා කල්පයක් පෙරු මහා කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කළේ ලෞතර බුද්ධ ශාසනයක චිරරාත්‍රඥ භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර ලැබලා අවසානයේ පිරිනිවන් පාණ්ඩයි. මේ පිරිනිවන් පෑම වෙනුවෙන් පාරමිතා පිරුවා. එහෙනම් මේ පාරමිතාවගේ පූර්ණේ කෙරවල උන්වහන්සේගේ මංගල්‍යයි. මේ නිවන වෙනුවෙන් මේ පාරමිතා පිළිවිලි. ඒ නිවන සාක්ෂාත් කරන එක උන්වහන්සේගේ මංගල්‍යයයි. උන්වහන්සේ බොහොම කැමැත්තෙන් උන්වහන්සේගේ මංගල්‍යයට සමවැදුණා. උන්වහන්සේ පිරිනිවන් පාවා දාලා. ඒ වුණාට පින්නතුනි චද්දන්තයෝ දන්නේ නැහැ අපි පින්කිත පිරිනිවන් පෑවා කියලා. එදාට උපස්ථානයේට નિયમિત හස්තියා මහතෙරුන් වහන්සේ වෙනුවෙන් මොදෝනා පෙන් තැම්පත් කරලා දන්ත කාෂ්ඨක තැම්පත් කරලා පළතුරු ටිකක් හොඬෙන් දරාගෙන සක්මන කෙරවලට වෙලා හිටගෙන බලාගෙන හිටියා කියලා කියනවා. වෙනදා මහතෙරුන් වහන්සේ මුව මඩල දෝවණය කරගෙන අවතීර්ණ වෙන්නේ මේ සක්මනටයි. ඒ සක්මනේ ඉදිරියට වඩිනකොට පූජා කරන්නයි මේ දරාගෙන ඉන්නේ. නමුත් කල්පනා කරනවා තාමත් මහතෙරුන් වහන්සේ වැඩි නෑ. තාමත් මුව මඩල දෝවණය කරගෙනත් නෑ. තාමත් දෙහැටි වළඳලත් නෑ. අරුණ පහුවෙලා හිරු උදා වුණා. නමුත් මහරහතන් වහන්සේ තවම උන්වහන්සේගේ පන්සලෙන්වත් එළියට ආවේ නැහැ. මේ හස්තියා හිමින් හිමින් උන්වහන්සේගේ කුටියේ දොරටුව ළඟට ගිහිල්ලා දොරට තට්ටු කළා. දොරට තට්ටු කළාට කිසි හැලහොල්මනක් නැහැ. නමුත් ඇතාට පේනවා ආසනයේ උඩ වාඩි වෙලා වැඩ ඉන්නේ. පිරිනිවන් පාලා තියෙන වාඩි වෙලාමයි. ඒ නිසා තමන්ගේ අත ඉස්සරහට තියලා දොර තල්ලු කරා. තව චුට්ටක් ඉස්සරහට වෙලා මහතෙරුන් වහන්සේගේ ශරීර ධාතුව ටිකක් ස්පර්ශ කරලා බැලුවා කියනවා. හුස්ම වැටෙනවද කියලා බැලුවා කියනවා. ඒ වෙලාවේ දැනගත්තා හුස්ම ගන්නෙ නැහැ කියලා. ඒ වෙලාවේ තමයි චද්දන්තය දැනගත්තේ මහතෙරුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. තමන් ළඟ තිබිච්ච දානි ටිකේ හැම්මම දාලා තමන්ගේ හොඬ තමන්ගේ මුඛය ඇතුළට දාගෙන
මහා හණක් නැගුවා කියලා සඳහන් කරනවා. යොදුන් 3000ක් විශාල මහා හිමවත නින්නාද දුන්නා කියලා සඳහන් කරනවා ඒ හඬට. ඊට පස්සේ ඇත්තු සියලු දෙනාම එකතු වුණා කියලා සඳහන් කරනවා. හැමෝම එකතු වෙලා මහතෙරුන් වහන්සේ ළඟට ඇවිල්ලා නායක හස්තියා මහතෙරුන් වහන්සේ ඔසවලා අරගන්නවා. උන්වහන්සේ පිරිනිවන් පානවත් එක්කම මුළු හිමවත පළදරන ගස් සියල්ලම පළදැරුව බවත් මල් පිපෙන ගස් සියල්ල අතුරු කිලි පාසා මලින් බර වුණා කියලා සඳහන් කරනවා. ඒ හැම මලක්ම උඩට හැරිලා පිපිලා තිබුණා කියලා ඒ සඳහන් කරන්නේ. මහතෙරුන් වහන්සේ ඉහළ වැඩිය නිසා දෝ කියලා. මේ ඇත්තු නායක හස්තියා මහතෙරුන් වහන්සේගේ දේහය ඔසවගෙන ඉන්නවා. මේ අය මල් පිපිච්ච අතු කඩලා සමහරු දේහයට උඩින් අල්ලගෙන ඉන්නවා කුඩයක් ඉහෙළුවා වගේ. සමහර අය සේසත් ඉහෙළුවා වගේ මල් පිරුණ අතු දෙපසින් අල්ලගෙන ඉන්නවා. සමහර අය මල් පිරුණ අතු හොඬෙන් දරාගෙන චාමර සැලුව කියලා කියනවා. එහෙම කර කර හිමවත වටේ ප්‍රදක්ෂිනා කරනවා කියලා සඳහන් කළා. දේහයත් අරගෙන 3 වලල්ලක් ප්‍රදක්ෂිනා කරලා නැවත වැඩ හිටපු තැනට පිරිනිවන් පාපු තැනට ආපුවාම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කතා කරලා කියනවා පුතේ අපගේ වැඩිමහල් සහෝදරයා නම් පිරිනිවන් පෑවා. අපි විසින් උන්වහන්සේට උපහාර දැක්විය යුතුයි. එහෙම සඳහන් කරාම සක්දිවිඳුගේ ඉල්ලීමට අනුව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා යොදුන් 9ක් දිගින් පළලින් විශාල තන්නිකරම රත්තරන් භවන මෙව්වා කියලා සඳහන් කරා. ඊට පස්සේ ශ්‍රී දේහය ඒ රත්තරන් භවන ඇතුලේ තිබ්බා. නැවත වතාවක් චද්දන්තයෝ මේ රන් භවන ඔසවාගෙන හිමාලය වටේ ප්‍රදක්ෂිනා කළා කියනවා. හිමවත යොදුන් 3000ක්. ආයත් සැරයක් කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන තැනක් ඉතුරු වෙනවා. යොදුන් 3000ක් දුර ගමන් කරන්නේ රවුම් 3ක් වලලු 3ක් යන්නේ මොනතරම් වෙලා යන්නේ නැද්ද කියලා හිතෙන්න පුළුවන්. අමතක කරන්න එපා හැමතැනම සඳහන් කළා මේ 이르දිමත් හස්තීන් කියලා. 이르දීන් තමයි වඩි. නැවත වතාවක් ඔවුන් ප්‍රදක්ෂිනා කළාට පස්සේ දෙවිවරු විශේෂයෙන් වලාහක දෙවියෝ වැස්ස වලාහක සීත වලාහක අබ්බ වලාහක වාත වලාහක උන්න වලාහක මේ වලාහක දෙවියෝ පස් වොල්ලා විශේෂයෙන් ශ්‍රී දේහයට උපහාර දැක්වුවා කියලා කියනවා. ඊට පස්සේ පිළිවෙලින් සදිව්‍ය ලෝකයේ අසඤ්ඤ තලයත් අරූප ලෝක හතරත් හැර ඊතුරු බ්‍රහ්ම ලෝක 15ම දෙවියන්ගෙන් පස්සේ මහතෙරුන් වහන්සේට උපහාර දැක්වුවා කියලා සඳහන් කරනවා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ උපහාරයෙන් පස්සේ නැවත වතාවක් ශ්‍රී දේහයේ සහිත රන් සිවිගේ යොදුන් 9ක් දිගයි. යොදුනක් කියන්නේ 70ක්ම 10ක් කිව්වොත් 70ක්ම 90ක් දිගයි 70ක්ම 90ක් පළලයි තනි ක්‍රම ඝන රත්තරන්. ආයෙත් ඇත්තු ළඟටම ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ 10000ක් සක්වල සියලුම දෙවිවරු එක්කෙනා අඟල් 4ක් දිග සුවඳ සඳුන් කෑල්ලක් අරගෙන ශ්‍රී දේහයට උපහාර දක්වන්න ආවා කියලා. අඟල් 4ක් දිග සුවඳ සඳුන් කෑල්ලක් 10000ක් සක්වලේ හැම දෙවියෙක්ම අරන් තිබ්බා. ආන්ගේ සඳුන් කෑලි වලින් දරසෑයක් හැදුවා කියලා සඳහන් කරනවා. මොන තරම් දෙවියෝ වඩින්නේ නැද්ද? අඟල් 4 කෑලි එකතු කරලා හදාපු සෑය යොදුන් 9ක් උසයි කියලා කියනවා. ඒ කියන්නේ සතපුම් 9ක් චිතකයේ උසයි. ආන් එක මුදුනේ රත්තරන් භවන තියලා අහසින් වැඩපු මහරහතන් වහන්සේලා 500ක් පිරිත් සජ්ජායනා කළා කියලා සඳහන් කරනවා. ඒ පිරිතෙන් පස්සේ දිවස්ලාභීන් අතර අගතනතුර ලබාගත්තේ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සුවිශේෂී ධර්ම දේශනාවක් සිද්ධ කළා කියලා සඳහන් වෙනවා. මේ දේශනාව අවසානයේ බොහෝ දෙවිවරු මාර්ගඵල ලැබුවා කියලා සඳහන් කරනවා.
ශ්‍රී දේහය සහිත සඳුන් සෑය මේ වෙනකොට දැවෙමින් තියෙනවා. අරුණ උදා වෙන්න ඕන්න මෙන්න කියනකොට ශ්‍රී දේහය දැවිලා ඉවර වෙනවා. ඊට පස්සේ මහරහතන් වහන්සේලා සෑය නිමුවා. සෑය නිමහම සුමන පුප්ප වාගේ සමන් කැකුළු වගේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙලා තියෙනවා. මහරහතන් වහන්සේලා සමන් කැකුළු වගේ දීප්තිමත් ධාතුන් වහන්සේලා තමන් වහන්සේලාගේ පෙරහනට පුරවගත්තා. ඒ ධාතුන් වහන්සේලාත් වැඩම කරවගෙන අහසින්ම වේළුවනාරාමයට වඩිනකොට මේ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ වේළුවනාරාමයේ. භාග්‍යතුන් වහන්සේ පාත්‍රා ධාතුවත් අරගෙන එදා උදේ පිඬුසිඟා වඩින්න යන්තම් සුගන්ධ කුටියේ දොරටුවට වැඩියා විතරයි. ඒත් එක්කම රහතන් වහන්සේලා ධාතුන් වහන්සේලා සහිත පෙරහනේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුව මත තැන්පත් කළා කියලා සඳහන් කරනවා. ඒ ධාතුන් වහන්සේලා තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පිළිගත් අපේ භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්ත ධාතුව මේ මහ පෘථුවියට දිගු කළා කියලා සඳහන් කරනවා. මෙතන අට කතාවත් එක්ක විස්තර කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්ත ධාතුව දිගු කරනකොට මේ මහ පොළොව පියවි ස්වභාවයෙන් කොහොම ඉන්නද? සඳහන් කරනවා ලෞතර බුද්ධත්වයේ ලබන්න ඉස්සරලා වජ්‍රාසනයේ මත වාඩි වෙලා ඉන්න මහ බෝසතාණන් වහන්සේට නොඑක් ආකාරයෙන් කරදර කෙරුවා මාරයා. නිකන් නෙමෙයි වැහි නමයක් වැස්සෙව්වා. බෝසතාණන් වහන්සේ විනාශ කරන්න. සඳහන් කරනවා අකාලේ විනාශ වෙන්න කරුමයක් නම් තිබුණේ නෑ ඉතුරු කරලා කියලා. ආයුධ වරුසාවක් වහිනකොට මේ ආයුධ වලින් මොනව වෙන්න බැරිද? වැහි බින්දු වාගේ වැක්කිරෙනවා. දස බිම්බරක් මාර සේනාව එක්කෙනෙක් එක ආයුධයක් එල්ල කළත් කෝටි කීයක් එල්ල කරනවා. නමුත් මේ ආයුධය ඇවිල්ලා මහා සත්වයන්ට මොනවද කරන්නේ? කරන්න දෙයක් නෑ. ආයුධයකින් කැපෙන්න, ඇනෙන්න, තුවාල වෙන්න, හීරෙන්න කරුමයක් ඉතුරු නෑ. සඳහන් කළ ආයුධ වලට වෙන්න දෙයක් නැති හින්දා ඒ ආයුධ නිකම්ම මල් වුණා කියලා. මල් වෙවි වැක්කෙන්න පටන් ගත්තා. වෙන කරන්න දෙයක් නෑ. එහෙනම් වැහි නමයක් වැස්සෙව්වා. අඟුරු, මඩ, වැලි, පර්වත, සර්පය මේ ඔක්කොම මල් වෙලා තමයි වැක්කෙන්නේ. බැරිම තැන මාරයා කතා කරලා කිව්ව සිද්ධාර්ථ ඔය ආසනේ ඔබේ නෙමෙයි කියලා. ඔය ආසනේ වෙනුවෙන් දසපාරමිතා පිරිවි සිද්ධාර්ථ මම. ඒ කියන්නේ මාරයා වෙන්නත් පාරමිතා පුරන්න ඕනේ. වෙනතුනේ මාර දිව්‍ය පුත්‍රයා වෙන්නත් පාරමිතා පුරන්න ඕනේ. දසපාරමිතාව සම්පූර්ණ කරලා තමයි 6 වෙනි දිව්‍ය ලෝක උප්පත්තිය ලබලා තියෙන්නේ. දැන් තේරෙනවද මාරයා කිව්වට දේවපුත්ත මාරයා මොනතරම් පින්වන්තද කියලා. මේ මහා පුණ්‍යවන්තයා එයි මෙච්චර පව් කරන්නේ. සඳහන් කරන්නේ ඒක තමයි තනතුරේ හැටි කියලා. මාරයා කියන තනතුරේ හැටි. එතෙන්ට යන්න පින් කරන්න ඕනේ. පින්නතනි රාජ්‍යයේ උසස් නිලධාරියෙක් වෙන්න. ජනාධිපති කෙනෙක් රජ කෙනෙක් වෙන්න අපිට බැරි වුණානේ. ඒගොල්ලෝ එතෙන්ට ගියේ පෙර පින් හින්දා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපිට වඩා පින් කරලා. නමුත් තනතුරට ගියාට පස්සේ කොච්චර පව් කරන්න වෙනවද කියලා තේරෙන්නේ ඊට පස්සේ. ආන් ඒ වගේ තමයි මාරයා. මහා පුණ්‍යවන්තයි තනතුර හින්දා පව් කරනවා. දසපාරමිතා පුරලා මම ඔය ආසනේ මගේ කියලා කියන්නේ ඒකයි. සාක්ෂි මට තියෙනවා කියලා කිව්වා. දස බිම්බරක් මාර සේනාව බොරුත් කීවා කියනවා. ඇයි බොරු කිව්වේ? ඇයි මේ මාරයා පාරමිතා පුරන කාලේ හිටපු නැති මාරයොත් මෙතන ඉන්නවා. තමන්ගේ පිරිස මාර පිරිස ඒගොල්ලෝ දන්නේ නැහැ මෙයා පාරමිතා පුරලා ඉන්නේ කියලා. නමුත් මේ වෙලාවේ මාරයාගේ වචනේ ඇත්ත කරන්න ඕන හින්දා බොරු කියනවා අපි සාක්කි අපි දන්නවා කියලා. ඒක බොරු කියලා තියෙනවා. කෙසේ වෙතත් සිද්ධාර්ථ උඹටත් සාක්ෂි තියෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා වසවර්ති. මේ මහ පොළොව වෙස්සන්තර මහරජුරෝ දාන 7ක් දෙන වෙලාවේ ඉවසන්න බැරුව කම්පා වුණා. උඹට මාර පිරිස සාක්ෂියට ඉන්නවා.
මංගාව සාක්ෂියට කවුරුවත් නැහැ. මම අද සාක්ෂියට කැඳවන්නේ එදා වෙස්සන්තර රජුරෝ දන් දෙනකොට කම්පා වෙච්ච මහ පොළොවයි. මම පාරමිතා පිරුවද කියලා මේ මහ පොළොව සාක්ෂි කියයි කියලා චීවර ගර්භය ඇතුලින් දකුණු ශ්‍රී හස්ත ධාතු එළියට අරගෙන මේ මහ පොළොවට දිගු කරාම පොළොව මහී කාන්තාව සිද්ධාර්ථ ගෞතමයන් මේ වජ්‍රාසනයේ වෙතින් පාරමිතා පිරුවා සත්‍යයි කියනා වගේ මහා හඬක් නගමින් ගුගුරන්න පටන් ගත්තා කියලා කියනවා. වසවර්ති වාරයාගේ මාර පිරිස දෙන්නේ එක මග නොයා මහ වාතයකට අහු වුණ පුළුම් පිටක් යම්සේ විසිරෙන්නේද මාර පිරිස බීතියෙන් පැනලා දිවුවා කියලා සඳහන් කරනවා. එහෙමනම් එදා බෝසතාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුව මහ පොළොවට දිගු වෙනකොට මහ පොළොවට ඉවසන්න බැරි වුණා නම් ලෞතර බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදේ ශ්‍රී හස්ත ධාතුව මේ මහ පොළොවට දිගු කරනකොට පොළොව කොහොමනම් පියවි ස්වභාවයෙන් ඉන්නද? ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේ වේළුවනාරාම සුගන්ධ කුටිය දොරටුවක ළඟ ඉඳලා මහ පොළොවට ශ්‍රී හස්ත ධාතුව දිගු කරාම රිදීවන් චෛත්‍යයක් මහ පොළොව දෙබෑ කරගෙන පොළොව මතින් මතුණා කියලා සඳහන් කරනවා. ආන්ගේ චෛත්‍ය රාජ්‍යය ඇතුලේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවෙන්ම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා කියලා සඳහන් කරනවා. මේ චෛත්‍ය වේළුවනාරාම විහාර භූමියේ ద్వාරයේ ළඟ ඊටාම නිරුපද්‍රිතව වැඩ හිටිය කියලා සඳහන් කරනවා. ඒ චෛත්‍ය අදත් එතන වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා. එහෙමනම් මහ පොළොව පලාගෙන නැගිට්ට චෛත්‍ය රාජ්‍යය. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව කොණ්ඩඤ්ඤ සූත්‍රයේ සාර්ථක කතාව සාකච්ඡා කරන කාරණාව මෙතනින් ඉවර වෙනවා. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ එක සුවිශේෂී මහරහතන් වහන්සේ නමකි අසීමාන්තික ගුණයන්ගෙන් දූවිලි අංශුවක්වත් අපි සාකච්ඡා කළේ නැහැ. එවන් මහා නාගයින්ගෙන් පෝෂණය වෙච්ච ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ උරුමය අරගෙන කටයුතු කරන අපි මොනව නොකළ යුතුද? මේ සත්පුරුෂ පින්නතුන් විශාල පිරිසක් මේ හැමෝම බොහෝ තැන්වල මේ මහ පිංකම් එක එකතු වෙන අය. එහෙමනම් අපේ රුක්ලන්ත මායාදුන්න මැතිතුමා